ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර අපි පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මෙත්තාය භික්ඛවේ චේතු විමුක්තියා සේවිතාය භාවිතාය බෞලී කතාය යානි කතාය වත්තු කතාය අනුත්ථිතාය පරිචිතාය සුසමාරද්ධාය
ඒකාදසානි සංසාපාටිකංකා කතමින් ඒකාදසේ සුඛං සුපති සුඛං පටිබුද්ධති නපාපකං සුපිනං පස්සති මනුසානං පියෝති අමනුසානං පියෝති දේවතා රක්ඛන්ති නාස්ස අංගිවා විසංවා සත්තං වා කමති තුවතං චිත්තං සමාධියති මුඛවන්නෝ විපස්සීදති අසම්මූලෝ කාලං කරෝති උත්තරින් අප්පටිවිජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝති මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියා සේවිතාය භාවිතාය බහුලී කතාය යානී කතාය වත්තු කතාය අනුත්ථිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමේ ඒකාදසානි සංසාපාටිකංකාති. ශ්‍රද්ධාවන්ත පින්තුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී ශරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මෛත්‍රී භාවනාවේ අනුසස් 11ක් පහදා දෙමින් දේශනා කළ මෙත්තානිසංස සූත්‍රයයි මේ කියුනේ. දීර්ඝ දේශනාවක් වුණත් අපි කෙටියෙන් මේ ගැන හැඳින්වීමක් කොට එදිනෙදා අපේ ජීවිතයෙන් මේ මෛත්‍රියෙන් ගන්න හැකි ප්‍රයෝජන ගැන හැඳින්වීමක් කරන්නටයි අවශ්‍යලා තියෙන්නේ. මේ දේශනාව පැවැත්වුවේ සවැත් නුවර ජේතවන මහා විහාරයේදී. මේ පවත්වන්න හේතුව කුසල ගණවේ චාරිකාවක වඩිදි දැක්කා විශාල ලැබුගින්නක්. ලැබුගින්නේ දැවෙන ගස් කඳන් අතර විශාල දැව කඳක් තවම දැල්ලේනවා. දැකලා භික්ෂුන් වහන්සේට පෙන්වලා බලන්න මානෙමි. මේ දැව කඳ දැල්වෙන හැටි කියලා එක පෙන්නලා අග්ගි කන්දෝපම කියන සූත්‍ර දේශනා කළා. ඒ දේශනාවෙන් රහත් වුණා 69ක්. 69ක් ලේවමනේ දැම්මා. 69ක් සූර්ය ඇරියා. ඊට පස්සේ දෙවි දේවතාව මේ කාගෙන ඉඳලා ආරණ්‍ය සේනාසන විවේක සේනාසන වල ඉන්න සීලෝ භික්ෂුන් ඇහෙන් අහසින් ඉඳලා රාත්‍රියේ මැදියම කිව්වා. භික්ෂුන් වහන්සේලා තැටි අරගෙන දුෂ්කරයි කියලා මහානදම් පුරන්න සිය ගණන් දෙනා සූර්ය ඇරට ගියා. පස්සේ අනදමා හිමියන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා, ස්වාමීනි අග්ගිකන්දෝපම සූත්‍රය නිසා බොහෝ භික්ෂුන් සූර්යාර යනවා. අනේ ස්වාමීනි මේ භික්ෂුන්ට සැනසෙල්ලක් ලැබෙන හැටියට අනුශාසනාවක් ලැබේවා. එලෙනාවේ සරුවක්ඥන් වහන්සේ චූල අච්චරා සංඝාත නමී සූත්‍ර තුනක මෙත්තානිසංසයක් දේශනා කළා. එන් භික්ෂුන් වහන්සේලා සෑහීමකට සැනසීමකටපත් වුණා. උපමනක් නෙමෙයි මේ මෛත්‍රී භාවනාව ගැන වඩාත් උනන්දු වෙලා යෙදෙමින් ඥාන මාර්ගඵල ලබන්නද සමර්ථ වුණා. මේ දේශනාවේ තේරුම මෙහිමයි. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය කිවේ මෛත්‍රී ධානය. ආසේවිතාය භාවිතාය බහුලීකතාය කිවේ ආදරයෙන් වැඩි වේ නම්, නැවත නැවත වැඩි වේ නම්, බහුල වශයෙන් වැඩි වේ නම්, ඥානී කතාය කිවේ ධාවනය කරන්න සුදුසු සෝදානම් කළ රතයක් ඕනෑම වෙලාවක ධාවනය කරන්න පුළුවන් වගේ මෛත්‍රී ධානයට ඕනෑම වෙලාවක සම්වදින්න සකස් කරගෙන සිටින්නේ නම්, වත්තු කතාය ගියක් ගොඩනගන්නට දින සකස් කළා වගේ ඕනෑම වෙලාවක මෛත්‍රී ධානයේ ගොඩනගන්න පුරුදු කරගෙන සිටියේ නම්, අනුත්ථිතාය නිතරම අවදියෙන් මෛත්‍රී තියාගන්නේ නම්, පරිචිතාය මෛත්‍රිය හොඳින් ප්‍රගුණ කරගෙන තියෙනවා නම්, සුසමාරද්ධාය අතකගත දෙයක් වාගේ නිතරම මෛත්‍රියේ පවත්වනවා නම්, ඒකාදසානිසංසා පාටිංගංඛා මහානිසංස 11ක් ලැබිය හැකි බලාපොරොත්තු විය යුතුයි. ඒකාන්තයෙන් ලැබෙනවා. ඒ කවර 11 ආනිසංසයක්ද? සුඛං සුපති
සැපෙන්ම නිදෙනවා. සුඛං පටිභුජ්ජති සැපෙන්ම අවදි වෙනවා. න පාපකං සුපිනම් පස්සති නපුරු සීන නොදකින්නෙක් වෙනවා. මනුෂ්‍යානං පියෝ හෝති සීල මනුෂ්‍යයන්ද ප්‍රියමනාප කෙනෙක් වෙනවා. අමනුෂ්‍යානං පියෝ හෝති දෙවියන්ට අමනුෂ්‍යයන්ද ප්‍රියමනාප කෙනෙක් වෙනවා. දේවතා රක්ඛන්ති දෙමව්පියන් වගේ දෙවියෝ ඇවිල්ලා එතනට රකින්නවා. නාසග්ගිවා විසංවා සත්තංවා කමති ගින්නක් හෝ වසවිස හෝ අවියවද හෝ ඔහුගේ ශරීරයට වදින්නේ නැත. පුවතං චිත්තං සමාධියති වහවහාම හිත සමාධිමත් වෙනවා. මුඛවන්නෝ විප්පසේදති මුහුණේ වර්ණේ වඩා ප්‍රසන්න වෙනවා. මුළු සර්වාංගයේම වර්ණවන්ත වෙනවා. අසම්මූලෝ කාලං කරෝති මර ආසන්න මොහොතේ මෛත්‍රී සිතින් මනා සිහිනුවණින් ඉඳ ලැබෙනවා. උත්තරින් අප්පටි විද්‍යන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති කිව්වේ මේ ජීවිතේ රහත් නුනොත් මෛත්‍රී ධ්‍යාන බලෙන් බඹලෝ යනවා. මෙන්න මේ ආනිසංස 11යි මෛත්‍රී වැඩිවීමෙන් ලැබෙන්නේ කියන එක සරුවක්ඥන් වහන්සේ පාදා දුන්නා. දැන් අපි සලකා බලමු අපට දිනපතාම අවශ්‍ය දේවල් මෙතන තියෙනවා. අපට සැපෙන් නිින්ද යන්න ඕනේ. කවුරු සතුටුයි සැපෙන් නිදා ගන්න. බොහෝ දිනක් නිදා ගන්න නැතුව බෙහෙත් පිටිත් බොනවා. ඒ වගේම සමාජ නිින්දයන් නැතුව තරහක් වෙනවා. ඒ වගේ දුෂ්කරතාවන්පත් වෙනවා මේ නිදා ගන්න අපහසුතාව නිසා. මෛත්‍රී වඩන කෙනා සමාපත්තියකට සමවැදෙනා වගේ සැපෙන් නිදෙනවා. අනිවාර්යෙන් සැපෙන් නිින්ද යනවා. ඒ නිසා අපේ සැපෙන් නිදා ගන්න අවශ්‍යතේ බෙහෙත් පිටි නෙමෙයි මෛත්‍රිය. එවැගේම කවුරු සතුටුයි උදේ පාන්දර නියමිත වේලාවක බොහෝම ප්‍රබෝධමත් හිතින් අවදි වෙන්න සතුටුයි. නෙළුම් මලක් පිපෙන්නාගේ බොහෝම සතුටින් අවදි වෙන්න පුළුවන් මෛත්‍රිය වැඩි වීම. ඒකට අවශ්‍යයි. අපි සිහිනකින්වත් බයක් නැතුව ඉන්න අපි කැමැති. නිසා මෛත්‍රිය වඩනවා නම් සිහිනකින්වත් බයක් ඇති වෙන්නේ බය වෙන්නේ සිහින දකින්නේ නැහැ. දකිනවා නම් දකින්නේ බුද්ධ පූජා කරන්න ඇති බණ අහන්න ඇති. ඒ වගේ යහපත් දෙයක් පමණයි සුබ දිනයක් පමණයි දකින්නේ. මනුෂ්‍යානං පියෝ හෝති දෙමෝපියන් දරුවන් ප්‍රියමනාප වගේ සෑම මිනිස්යන්දම ඒ මෛත්‍රී වර්ණය කරන දුටු අයට ප්‍රියමනාප වෙනවා. කිසි කෙනෙක් ඕක තරහ වෙන්නේ අමනාප වන්නේ නැහැ. ඒ වගේම පිළිකුල් කරන්නේ කොම් කරන්නේ හැමදෙනාගේ ආදරයට පාත්‍ර වෙනවා. අමනුෂ්‍යානම් පියෝ හෝති අපට ඇහැටි පේන්නේ නැති අමනුෂ්‍යයන්ට ප්‍රියමනාප වෙන අමනුෂ්‍යෝ බොහෝම ආදරය දක්වන ඒ මෛත්‍රිය වඩන කෙනාට. දේවතා රක්ඛන්ති එපමණක් නේ දෙවියෝ ඒ අත්ව රැක ගන්නවා. ගිනි වසවිස අවියාවුද කිසි දෙයකින් ශරීරයට වැඩි යන මේ අපට අවශ්‍ය දේවල්. ඒ වගේම හිතේ සමාධි ඉක්මනින් ලැබෙනවා ශරීරේ වර්ණාන්ත වෙනවා. දැන් අපි සලකා බලමු සැපසේ නිදනවා සැපසේ අවදි වෙනවා කියන එක කියන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ කාලයේ සමහර භික්ෂූන් වහන්සේලා කියනවා අපිට මේ නිින්දේදී බොහොම කරදර වෙනවා කියලා. මොකද කැලෑවල එහෙම නැත්නම් දුෂ්කර තැන්වල නිින්ද වෙන්නේ බොහෝ සෙයින්. බුදුරජාණන් වහන්සේ වදාලා මෛත්‍රී වඩලා නිදාගන්න. මෛත්‍රී වඩලා නිදාගන්නකොට ඕක වෙන්නේ නැහැ. ඉතින් බලන්න ඉතින්දී භික්ෂූන්ට උපදෙස් දුන්නා සැපෙන් නිදා ගන්න නම් මෛත්‍රී වඩන්න ඕනේ. අපිත් ඒක අත්දැකලා තියෙනවා කුඩා කාලේ. අපි ආරණ්‍ය සේනාසනේ ඇතුණාට පස්සේ මෛත්‍රී භාවනාව ටික ටික පුරුදු කළා. හැමදාම රාත්‍රී කෑමෙන් පස්සේ බද්ධ පරියන්කෙන් පද්මාසනෙන් වාඩි වෙලා බ්‍රහ්මචාරී ආජීවස්තමක සීලේ සමාදන් වෙලා කරණී සූත්‍රය කියලා දස දිශාවට මෛත්‍රී වඩන භාවනාව කරනවා. පාලියෙන් තිබුණ සිංහලෙන් තිබුණේ නැහැ. ඉතින් දස දිශාවට මෛත්‍රී වඩන්න ඒ කියන වගන්ති අනුව හිමින් කියවනකොට විනාඩි 8ක් 10ක් යනකොට ඔක්කොම නොදැනී යනවා. ඈ පියාගෙන ඉන්නකොට වටේට හඳේනේ වාගේ ආලෝකය. ඉතින් දන්නේත් එක්කලයි විනාඩි 30ක් පමණ කාලය යනවා. එහෙම නිදාගත්තාම කොච්චරද මේ වයස 15 16 කාලේ ඕනම කෙනෙක් එහා මෙහා හැරෙනවා පෙරලෙනවානේ. එහෙමත් නෑ නිදාගත්ත හැටියටම නිද ගිහිල්ලා. සීනියක් දකින්නෙත් නෑ.
ඒ වගේම පාන්දර 5ට අවදි වෙන්න ඕනි කියලා සීනුව තියාගත්තාම හරියට පාන්දර 5 වෙනකොට අවදි වීම සිද්ධ වෙනවා කිසිම අපහසුයක් නැතුව. කිසිම අපහසුයක් ඇඟටවත් හිතටවත් නැහැ බොහෝම ප්‍රබෝධවත් අවදි වෙනවා. මේ කුඩා කාලේ අපට දකින්න ලැබුණු ඉතා කුඩා ආනිසංසයක්. ඉතින් අපි කවුරුත් සතුටුයිනේ සැපෙන් නිදාගෙන සැපෙන් අවදි වෙලා දවස ගෙවන්න. එහෙමනම් අපට කරන්න තියෙන්නේ මේ ගැඹුරටත් නැතුව සුළුෙන් හරි මෛත්‍රිය වඩන එකයි. අනිත් කාරණේ තමයි අපි දෙවියන්ට මිනිස්යන්ට ප්‍රේමනාප වෙනවා නම් කොච්චර පහසුවක්ද. පසුගිය දවසක දැන් අවුරුදු 4කට ඉස්සෙල්ලා 98 ඔක්තෝබර් මාසයේ දිනක අපේ ආරණ්‍ය සේනාසනයේ වස්තිංකමට ආවා කොළඹ පළාතෙන් අධ්‍යාපනය ලබන සිසු දරුවෙක්. වාස අවුරුදු 20ක 25ක වගේ. ඇවිල්ලා මං හම්බෙන්නම ආවා ස්වාමීන් වහන්සේ මම ටික ටික මෛත්‍රිය වඩනවා. ඒ කියන්නේ වැඩිපුර තේරුම් ගන්නයි මං ආවේ කියලා කිව්වා. ඉතින් එතුමා කිව්වා දරුවා කිව්වා ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහ අත්දැකීම් මට ලැබුණා. ඉස්සර මම ටිකක් කලුයි. දැන් මම ලස්සනයි. ඒ තමන්ම කිව්වේ ඇති. දැන් මම ඉස්සරට වඩා ලස්සනයි. මෛත්‍රී ආනිසංසය. ඉස්සර මගේ දෙමව්පියෝ දෙන්න මං ගැන එච්චර ඇල්මක් බැල්මක් තිබුණේ නැහැ. දැන් මගේ දෙමව්පියෝ පුදුම විදිහට මට අනුකම්පාව දක්වනවා. ඒ වගේම විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න විශ්වවිද්‍යාලේ ගුරුවරුණත් මට ඒ තරම් අගය කරේ නැහැ. මට ඒ ගැන අවධානයක් ඇදුවේ නැහැ. දැන් මගේ ගුරුවරු පුදුමාකාර කරුණාවකින් මට උපකාර වෙනවා. ඒකට ඉගෙන ගන්න සිසු දරුවනුත් ඒ වගේ. ඒ නිසා ස්වාමිනේ මට ඕනේ මේක තවදුරට දියුණු කරගන්න කියලා අවංකවම කිව්වා. ඉතින් අපි ගැන වේලාවේ හැටියට උපදෙස් ටිකක් දුන්නා. මේ බලන්න තරුණ මහත්මයේ අධ්‍යාපනය ලබන වයස බොහොම දගකාර වයසේ මෛත්‍රී භාවනාව වල තමන්ම අත්දැකීම් ලබාගෙන එයින් ප්‍රීතිමත් ජීවිතයක් ගෙවුවනි අන්න මනුස්සානම් පියෝ හෝති. තමන් ආශ්‍රය කරන්නන්ද ප්‍රේමනාප වුණා. අමනුෂ්‍යයන්ට ඒ වගේම ප්‍රේමනාප වෙනවා. අර ඉස්සර බණ කතාවකුත් තියෙන්නේ. ඉන්දියාවෙන් ආව ලංකාවට මහානදම් පුරන්න ශාල ධනවත් කෙනෙක්. පාටලිපුත්‍ර නගරේ දැන් අද පැට්නා කියන්නේ ඒ ප්‍රදේශේ. ඒ කාලේ ලංකාවේ බොහෝම දියුණුයි බුද්ධ ආගම. ඒ බව ආරංචිලා තමයි කොම දේපොළ දරුවන්ට පවර්ලා ලංකාවට ආවා. එනකොට නැවතොටුපොලේ නැවෙන් එන්න ඕනේ එක කහවණුවයි නැවත වියදම් කරන්න ගෙනාවේ. හැබැයි මාසයක් ඉඳ වුණා නැවෙන්නකම් ඒ අතර සුළු වෙනදාමක් කළා. ඒ වෙනදාමින් ලංකාවන 1000කට වඩා ලාභ ලැබුණා. ඉතින් ඒවත් අරගෙන ලංකාවට ඇවිල්ලා මහා විහාරිකයන් අනුරාධපුරේ සංඝයා දැකලා වැඳලා මහානකම ඉල්ලගත්තා. අර මුදල් ඔක්කොම මිදුල වීසි කෙරුවා. මගේ මහානදම් පුරන මගේ මහාන පින්කම දකින්නේ නැත්නම් අහවල ගනිත්වා කියලා. ඉතින් ගුරු ඇසුරේ අවුරුදු 5ක්ම ඉගෙන ගත්තා. ධර්මය, විනය, භාවනා. ඊට පස්සේ අවුරුදු 5කින් උපසම්පදායෙන් අවුරුදු 5කින් ආරණ්‍යයකට වැඩිය භාවනා කොට රහත් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ඒ පැවිදි වෙච්ච කාලේ පුරුදු කරේ මෛත්‍රී භාවනාව. උන්වහන්සේ එක ආරණ්‍යයකට ගිහිල්ලා සීලය ගැන බැලුවා. මහානෙත් ඉඳන් තමන්ගේ සීලය කොච්චර පිරිසුදු රැකලාද කියලා බැලුවාම පුදුම සතුටක් ආවා. ඒ සතුටින් යන විපස්සනාවට අනේ එකම මොහොතේදී සීල කෙලෙස් නැසා මහා රහත් භාවයට පත් වුණා. ඉතින් උන්වහන්සේ කල්පනා කළා මම මේ ලංකාවේ තියෙන ආරණ්‍ය සේනාසන විවේක සේනාසන වල මාස 4 ගත කරන්නෙමි කියලා. කොහොමද එක එක ස්ථානවල 4 මාස ලැබින් ගත කරමින් යනකොට සිතුල්පා වේලට යනකොට දෙමන් සංදීකදී හිතන මේ කොයි පාරද මම යන්න ඕනේ කියලා. එතකොට වෘක්ෂ දේවතාවෙක් අත දික් කරලා කිව්වා ස්වාමීනි මෙන්න මේ පාරේ වඩින්න. ඉතින් සිතුල්පාවට වැඩියා සේනාසනයක් කුටියක් ලැබුණා. 4 මාසයක් මෛත්‍රී ධ්‍යාන සෝයෙන් වැඩ හිටියා. හෙට මම මෙතනින් වඩින්නෙමි කියලා හිතාගෙන සක්මන් කරනකොට මෙන්න දැන් සක්මනේ කෙලවර මිනිස් වේශයෙන් කෙනෙක් වඩනවා. එසුවා කවුද මොකද අඩන්නේ? අනේ ස්වාමීනි මම වෘක්ෂ දේවතාවෙක්. මං අඩන්නේ ස්වාමීන් වහන්සේට මෙහින් වඩිනවනේ කියලා හිතුවානේ. අනේ වැඩිවොත් අපර ලොකෝම දුකක්. එයා මං ඉඳීමෙන් ඇති වැඩේ මොකක්ද? අනේ ස්වාමීනි ස්වාමීන් වහන්සේ මෙහෙට වඩින්න ඉස්සර මේ වෘක්ෂ දේවතාව බොහෝම අසමගිකම් තිබුණා. බහින් බස් වෙනවා ඕනෝන් අතර මත බෙද තිබුණා.
ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ හැමෝම සමගි සම්පන්න වුණේ. එක පවුලේ අය වාගේ බොහොම සමගි වුණා. අනේ ස්වාමීනි හෙට වැඩිවොත් අයතර කලින් වාගේ අසමගකම් ඇති වෙයි. ඒකයි මගේ දුක කිව්වා. ආයෙනම් මං ඉන්නම් තව කියලා ආයෙත් 4 මාසයක් ඉඳලා යන්න හිතුණා. ආයෙත් ඇරිලා දාගෙන ආරාධනා කළා. පිරිනවම් පානකම යන්න දුන්නේ නැහැ. අන්න අමනුෂ්‍යයන් කියන දෙවියන් ප්‍රියමනාප වෙන්නේ නැති. දිනතුන් ආලා තියෙනනේ කරණීය මෙත්ත සූත්‍රය ඇසූ ස්වාමීන් වහන්සේලා 500 කලින් කරදර කරපු අමනුෂ්‍යයන් ඉන්න ආරණ්‍යයට ගියානේ. ඉතින් මේ පිරිතේ කියන්නේ මෛත්‍රී බලයෙන් ඒ අමනුෂ්‍යෝ කොහොම මිනිස් වෙසින් බිමට බැලලා ගඳ නමස්කාරයෙන් උපස්ථාන කරලා ස්වාමීන් වහන්සේලා රහත් වෙනකන් උදව් කළානේ. අර බලන්න අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙන්නේ නැති. කරදරකාරියය පවා මෛත්‍රී සාගත වුණා. එතකොට අමනුෂ්‍යාණන් කියනකොට මේ දෙවියන් පමණක් නෙමෙයි තිරිසන් සතුන් පවා ප්‍රේමනාප වෙනානේ. බලන්න අර නාලාගිරියට රාබීගෙන මහා දාමරික ලෙස දුවගෙනාවනි සරුවක්ඥන් වහන්සේ ඉදිරියට භාග්‍යතුන් වහන්සේගේ මෛත්‍රිය බලයෙන් මොකද වුනේ? උදමණය වුණා පමණක් නෙමෙයි නැමීගෙන වැඳ නමස්කාර කර සිරිපතුලේ යටින් දූවිලි අරගෙන තමන් යංගේ ඉහවවා ගත්තා. එදා පටන් මත්පැන් නොබන පස්පව නොකරන සීලවන්ත ඇතෙක් බාටපත් වුණානේ මේ මෛත්‍රී බලය. ඔය වගේම මිනිස්යන්ට අමනුෂ්‍යයන්ට ප්‍රේමනාප වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව අනිවාර්යෙන් ලැබෙන අර මුලින් සඳහන් කළා වගේ. අනික් කාරණේ තමයි ගින්නි වසවිස අවියවද ශරීරගත නොවීම. බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ හිටිය උත්තරා කියලා උපාසිකාවක්. ඉස්සර බොහෝම දුප්පත් ගෙදර අම්මයි තාත්තයි දුවයි විතරයි. සරියුත් මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටලා ඉන්නකොට දානයක් දීලා විශාල ධනයක් ලැබුණා, සිටු තත්ත්වයක් ලැබුණා. පසුව මේ උත්තරාව ඇතුළු ඒ තුන්දෙනා ගෙදර පින්කමක් කළා. බුදුරජාණන් වහන්සේ ආදම කළා මාලිගාව දෙවදින දවසේ. එදා බණාලා මේ තුන්දෙනාම සෝවාන් වුණා. පසුව මේ උත්තරාවගේ පියා පුන්න කලින් සේවය කරපු සිටු ගෙදරක් තිබුණා. සුමන සිටුවරයා කියලා. ඒගොල්ලෝ බෞද්ධ නෙමෙයි. නමුත් මේ සුමන සිටුවරයා කලින් තමාගේ ස්වාමියානේ. ඒ නිසා සුමන සිටුවරයාගේ බලවත් ඉල්ලීම නිසා තමන්ගේ දියණිය උත්තරාව ඒ සුමන සිටුවරයාගේ පුතුණුවන්ද සරණ පාවා දෙන්න සිද්ධ වුණා කැමැත්තෙන්. පසුව මේ උත්තරාවට ටික කලක් යනකොට මහා දුකක් හිතට ආවා. ගෙදර ඉන්නවා නම් මං නිතර බණ අහන්න ලැබෙනවා, දන් දෙන්න ලැබෙනවා. මේ ගෙදරට ආපස්සේ මං හිරේ දැම්මා වගේ බොහොම දුකක් කියලා පියාට බොහොම කනගාටුදායක පණිවිඩයක් ඇරියා. ඉතින් තේතුමා පුන්න සිටුවරයා මෙතුමියට ලංකාවන 15000ක් යැවුවා. මේ රටේ ඉන්නවනේ නගර සෝබිනියක් සිරිමා කියලා. එතුමිය ගෙදරට ගෙන්නලා මේ ලංකාවන 15000 දීලා මෙන්න තා මුදල් දාන දෙන්න 1015කට කිව්වා. පස්සේ ඉතින් මේ විදිහට කළා මෙතුමිය දාන දෙනවා. බුද්ධාත්මක සංඝයාට ආරාධනා කළා දින 15ක්ම තමන්ගේ දාන හැටියට දින පතා දුන්නා. හැමදාම දිවාරාත්‍රි මහත්ති මහසේන තමන්ගේ සේවිකාවන් එක්ක හිත මිතුරයන් එක්ක දාන උයනවා පිනවා වක් පිළිවෙත් කරනවා. 14 වෙනි දවසේ පුදුම දෙයක් වුණා. අර සිරිමාව උඩ මතු මහත්තලා ඉඳලා මේ පහළ බලනකොට මේ දානශාලාවේ දැලකුණු වැකුණු ඇඳුම් ඇඳගෙන මේ උත්තරා වැඩ කරන දැකලා හිතුවා මම තමයි දැන් සිටු දෙවිය. මේ අතට අය එන්න දෙන්නේ කියලා ගිමට බෑලා ඇවිල්ලා අර දානේ සඳහා උණු කරමින් තිබුණු කැකෑරුණු ගිනියම් වෙච්චි කෙල් කිනිස්සක් අරගෙන මේ උත්තරාව ගෙසට වැක්කෙරුවා. උත්තරාව මෛත්‍රිය වැඩුවා. ඒ මෛත්‍රිය වඩනකොට මොකද සිද්ධ වුනේ? අර කෙල් කිනිස්ස සීතලම වෙලා වැගිරුණා. තවත් කෙල් කිනිස්සක් ගන්න හදනකොට දාසීන් දැකලා මේ සිරිමාව අල්ලගෙන බිම ඇද දාලා කලන්න පටන් ගත්තා. එතකොට උත්තරාව මෛත්‍රී ධානයෙන් අවදි වෙලා ඒක වැළැක්වුවා. පස්සේ සිරිමාවලව වන්දවලා සමාව ලබා දෙන්න කිව්වා. උත්තරාව කිව්වා මගෙන් නෙමේ සමාව ගන්න ඕනේ අපේ බුදු පියාණන් වහන්සේගෙන් මෙතෙන් දෙන්න. හිත අපි බුදු බණ අහලා දන් දීලා බණ අහලා සමාව ගනිමු. ඉතින් දැන් සිරිමාව දමණය වුණා. ඒ ආස්කම සිද්ධියේ පසුවදා සිරිමාවත් මේ දානි පොළට ආවා. එදා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ ප්‍රවෘත්තිය කිව්වා. ඒ නිමිත්තෙන් ධර්ම දේශනාවකට සවන් දුන්න සිරිමාවත් සෝවාන් වුණා. මේ වාගේ සිදුවීම් කොච්චරවත් තිබුණා.
මෛත්‍රී බලෙන් අර පිච්චෙන්න තිබිච්ච ගිනිහන් වෙච්ච තෙල සිසිල් වුණා. අන්න ගින්නෙන් විපත් නොවන හැටි. අවියවද වලින් ඒත් එහෙමයි. ඒ කියන්නේ පිළිතුන් දන්නවනේ බුද්ධ කාලයේ කියා සාමාවතී කියලා රාජමහේසිකාවක්. උතුමේගේ පිරිවර 500ම සෝවාන් වෙච්ච පිරිස. ඔය අතර අපේ බුදුරජාණන් වහන්සේක වෛර බැඳගත් රාජමහේසිකාවක් ඒ රජ නිවෙසේ ගියා. කවුද? මාගන්ධි. මාගන්ධි බ්‍රාහ්මණ කුමාරිකාවක්. මේ සාමාවතී සිටු කුමාරිකාවක්. තා ප්‍රධාන සිටු දේවියක් හිටියා වාසුල දත්තා. ඒ චණ්ඩපද්‍යවති රජුගේ දියණිය. ඉතින් මේ තුන් දෙනෙක් මාලිගා තුනක ඉන්නේ පිරිවර 500 බැගින්. එතකොට මේ මාගන්ධියේ බුදුරජාණන් වහන්සේක වෛර බැඳගෙන හිටියේ. ඒමත් නිසාද දිනක් බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසෙන් දැක්කන්නේ මේ මව්පියන් දෙන්න රහත් වෙන්න පින තියනවා කියලා. ඒසා ඒ දෙන්න මුණ ගැහෙන්න යදියා. අන්තිමේදී ඒ ඇත්තන්ද අවශ්‍ය වුණා තමන්ගේ දියණිය පාවා දෙන්න. පස්සේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ මේ රූපේ තියෙන අසුබතාව දේශනා කරනකොට ඒකෙන් මේ මාගන්ධිය බලවත් කනගාටුවට වගේම වෛරයකටපත් වුණා. මව්පිය දෙන්න අනාගාමී වුණා. පස්සේ මව්පියෝ දෙන්න මේ දරුවාව සුළුපියාට බාර දීලා දෙන්න මහාන වෙලා රහත් වුණා. ඉතින් මේ සුළුපියා මේ බොහොම රූමත් කෙනෙක් මේ මාගන්ධි නිසා උදේ රජුරවන්ට පැවරුවා. ඉතින් මේ මෙතුමියට ඕනකම තිබුණේ ඒ විසවරුන්ට කරදර කරන්න නෙමෙයි. ඒ අතර අපේ බුදුරජාණන් වහන්සේ වැඩ යන්නේ ඒ නුවරට ඒ බව ආරංචි වෙලා අර බුදුරජාණන් වහන්සේගෙන් පරිගන්න සුරාසනුන් දැල්ලක් කියලා 7 දවසක් තිස්සේ නපුරු විදියට බැන බැදුණා. ඒකෙන් වැඩක් උනේ නැහැ. ඊළඟට මේ සාමාවතිය ඇතුළු පිරිස තෙරුවන් සරණ ගිය උපාසිකාවන් වුණා කියලා ආරංචියට ඒ ඇත්තන් එක විරුද්ධ වුණා. ඊපස්සේ ඒ ඇත්තන් ඝාතනය කරන්න මෙතුමි උපාය සැලසුවා. කොහොමද තමන්ගේ සුළුපියාට කියලා ඒ සාමාවතීන මාලිගාවේ තියෙනවානේ රජ්ජුරෝ ගියාම වාඩි වෙන ආසන, ඒ වගේම රජ්ජුරෝ ගියාම ගන්න වීණා ආදී තූර්ය භාණ්ඩ, ඒ තූර්ය භාණ්ඩයක නයිපැතියේ කංගල ඒක මේ මල් වලින් මෝදිය වහලා කියලා තිබුණා. ඉතින් මේ මාගන්ධිය දන්නවා වෙලාවට යන්නේ කියලා. ඉතින් රජුරුවන් කිව්වා දේවයන් වහන්සේ අද නම් සාමාවතීන මාලිගාවට යන්න එපා. ඇයි මොකද? මම නපුරු හීනයක් දැක්කා. මේ මහා නපුරු හීනයක්. යන්න නම් එපා. රජුරුව කිව්වා නෑ එහෙම නපුරක් නෑ මාගන් මේ සාමාවතී බොහෝම කරුණාවන්ත කෙනෙක්. ඒ නිසා කියන්න ඕනේ නැත්නම් සංග්‍රහ කරන්න. පස්සේ නම් මාත් එන්නම් කියලා පස්සෙන්ම ගියා. පස්සෙම ගියාම ඉතින් මාලිගාවට කොට වෙලා අර විසෝරු වැල්ල වැඳ නමස්කාරයෙන් ආචාර කළා. එනා රජුරෝ දැන් වාඩි වෙලා ඉන්නකොට මේ ඇත්ත දන්නවානේ අහවල් වීණාවේ තියෙන මේ නයිපැති හංගල කියලා. ඒක අතට අරගෙන මේ ටික අතට දාලා අර මූඩිය ඇරියා. මෙන්න නයිපැතිය සූසූ ගාලා පිට වුණා. ඊසි කළා කිව්වා මෙන්න මේක තමයි මං ඊනෙන් දැක්කේ. මේ සාමාවතියට ඕනකම තිබිලා තියෙනවා මහරජුරුවන් ඝාතනය කරන නව පැද්දාව පැතියලව. ඉතින් රජුරුවක් නයා වගේ දෙකුණා. වහාම මාලිගාවෙන් බහැලා වෙලා අන දුන්නා වහාම පිටණීට කැඳවන්නයි විසෝරු අත් දෙක බැඳලා කිව්වා. අනේ 500ම තේලියට හිටවල මහා බලගත් විෂත වූ ඊතලයක් ඇති දුන්නකින් නිද්දා. සාමාවතී තමන්ගේ මිතුරියන් 500ට කිව්වා නැගෙනවරුනි බය වෙන්න එපා. මෛත්‍රිය වඩන්න කිව්වා. ඔක්කොම මෛත්‍රිය වැඩුවා. මෛත්‍රිය වඩනකොට මොකද සිද්ධ වුනේ? රජුරුවන් දුන්නේ ඇදගත්තා, ගස්සන්නත් බෑ, අත අරින්නත් බෑ. දනුකඩක් වාගේ රජුරෝ අක්‍රිය වුණා. ඉතින් ටික වෙලාවක් අර සාමාවතී සමාධියෙන් හිටියේ මෛත්‍රී සමාධියේ. රජුරුවන් ඉතින් දරා ගන්න බෑ, ලෙවුලනවා, ඒ වගේම දාඩිය වැగిරෙනවා. අත හොල්ලන්න බෑ. මේක නම් මහා පුදුම සිද්ධියක්. අන්තිමේදී සාමාවතී මෛත්‍රී ධ්‍යානයෙන් හිත අවදි කරගෙන බැලුවම රජුරෝ නිකන් ඉන්නවා අපහසුයි. ඒකට රජුරන් බය හිතුණාද? ওই දෙවියන් මට හරි බයක් ඇති වුණානේ. ඒකට අන්න මුරුදු වුණා. මුරුදු නම් පස්සේ දුන්නේ ඊතල පැත්තකට දාලා සාමාවතීට වැන්දා. තමන්ගේ දේශවලට වැන්දා. ඒ අනේ දේවයන් වහන්සේ මට වඳින්න එපා. මගේ පියාණන් වහන්සේට වඳින්න. ඔබේ පියාද ජීවිතුන් අතර නෑනේ. ඒ පියා නෙමෙයි. උන් ලෝකේට අසහාය පියාවන සම්මා සම්බුදු පියාණන් වහන්සේට වඳින්න. මම උන්වහන්සේගේ ශිෂ්‍යයාවක්, උන්වහන්සේගේ දරුවෙක් මම. පස්සේ රජුරෝ ඒ මොහොතේ තමයි තෙරුවන් සරණ ගියේ. සාමාවතීගේ හාස්කම මෛත්‍රී බලය.
මේ වාගේ සිදුවීම් කොච්චරවත් තියෙනවා. අර මගමානෝක ප්‍රවෘත්තියක් තියෙන්නේ 33 දෙනා කර මෛත්‍රී බලෙන් ඇතත් ලං වෙන්න බැරි වුණා කියලා. අන්තිමේ රජුරෝ පැහැදිලා වරක් ප්‍රසාද දීලා ඇතත් දීලා ගම්වර දීලා මුළු රටම දියුණු කරන්න මඟ පෑදුවානේ. මේ වගේ තමයි මෛත්‍රී බලෙන් අවියාවුද වදින්නේ ශරීරයට. ලංකාවේ ඉඳලා තියෙන චෝලසීල කියලා ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ විරුද්ධ කෙනෙක් පිළිපාද ගියාම වශ දැම්මා. උන්වහන්සේ ධර්මයක් උන්වහන්සේ වඩන්නේ මෛත්‍රී ධ්‍යාන. මෛත්‍රී ධ්‍යාන බලයෙන් මොකද සිද්ධ වුනේ? ඒ වශ නිර්විස වුණා. වශ වුණේ නැහැ ශරීරයට. ශරීරයට වශ ඇතුළත් වුණේ නැහැ. අන්න ඒ වාගේ වශ ලෙස අවියාවුද ගිනි විපත්ති වලකිනවා මෛත්‍රී බලයෙන්. අපිට මේවා අවශ්‍ය වෙලා තියෙනවා. අපි ජීවත් වෙන ලෝකේ මේවා ගන්නතුන අප්‍රමාණයි. එදින අවස්ථාවල අපට ආරක්ෂා ලැබෙනවා. දැන් පසුගිය කාලේ 1984 නොවැම්බර් මාසේ 20 වෙනිදා ඔක්තෝබර් මාසේ 20 වෙනිදා චාවා කච්චේරි කියන පොලිස් ඝාතනයක් සිද්ධ වුණා. එදා බොහෝම පොලිස් නිලධාරීන් විනාශ වුණා. බොම්බ පහරින් ගෙදෙම කඩා වැටුණා. ඒ අතර සික්කාඩිහිත්‍ර පැමිණි PC කෙනෙක් පුදුමාකාර බේරිල්ලකින් බේරිලා තිබුණා. ඒ මොකද ඇඳක් අස්සට විංගලා ඉඳලා තියෙනවා. උදින් වැටුණු විශාල කොන්ක්‍රීට් ලෑලි ඒ ඇඳ ආරක්ෂා නැහැ කියලා රැඳී තිබුණා. පසුව දවසක් ගිහිල්ලා මේ සුම්බුන් අස් කරනකොට මේ මිනිස්සයා සීරිලක් කන්නේ බොහෝම හොඳින් නිරෝගී හිටියා. පස්සේ දරුවා කියලා තියෙනවා මම මේ රැකුනේ නිකන් නෙමෙයි. මං හැමදාම මං අම්බ කරන යම් කිසි මුදලක් තියෙනවා නම් මගේ අම්මට මං පූජා කරනවා. හැමදාම මම අම්මගේ පාවැඳලා ඉන්නේ. අම්මට ආශිර්වාද කරන හැමදාම මෛත්‍රී. මමත් අම්මට මෛත්‍රී කරන හැමදාම මට ඊට වඩා වස්තුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ බලෙන් තමයි මම රැකුනේ කියලා අවංකවම කියා තියෙනවා. මේ වාගේ පුදුම දේවල් මෛත්‍රී වඩන්නන්න සිදු වෙනවා. අනික තමයි දැන් බලන්න මිනිසියෙක් නෙමෙයි තිරිසන් සතාටත් මේ විදිහේ මෛත්‍රී බලෙන් ආරක්ෂා ලැබෙනවා. විසුද්ධි මාර්ගයේ තියෙනවා සිද්ධිය එක්තරා දඩයක්කාරී දඩේමක් සොයාගෙන යනකොට මුකෝත් එදා ලැබුණේ නැහැ. කැනෑරොදක කිරිකෝමින් හිටිය එළදෙනක් දැක්කා. ඉතින් මේ මිනිස්යාගෙන් නපුරුකම නිසා එළදෙනට හෙල්ලේ වැනි ආයුධයක් දමා ගැසුවා. එළදෙන ඉන්නේ වසුපැටියට කිරිකෝමින්. ඒ එළදෙනට ධ්‍යානයක් මාර්ගඵලයක් නැහැනේ. උපචාර සමාධියක් වන්නේ නැහැනේ. නමුත් ඒ පැටියා කරේ මෛත්‍රිය නිසා අර ආයුධය දෙකට නැමී බිම වැටුණා කියන. තුවාලුනේ නේ. අන්න ඒ වාගේ තිරිසන් සතාට පවා මෙත් සිත ඇති වෙනාවේ ආයුධ ශරීරගත වන්නේ නැහැ. මෙන්න මේ සහස්කම අනෙක් කාණේ තමයි සමාධිය. දැන් අපි කොච්චරවත් මහසි ගන්නවා හිත සමාධි කරගන්නනේ. සමහර විට සමාධි වෙන අවස්ථා තියෙනවා. නමුත් බොහෝම දුෂ්කරයි බොහෝ දෙනාට. නමුත් මෛත්‍රිය වැඩුවා නම් වැඩි වෙලාවක් මෛත්‍රී වර්ණේ කෙනාගේ හිත බාම සමාධිගත වෙනවා. මොකද කාරණේ මේ මෛත්‍රී වඩන්න අපේ හිත තුළ ඒ මෛත්‍රී බලයෙන් සෝමන කුසල චෛතසික ධර්මයන් ඉතිරි පැතිරි පහළ වෙනවානේ. මේ මෛත්‍රී බලය නිසා මෛත්‍රී නියුණු ධර්මයක් නිසා නිවීමක් නිසා වස්තු රූපය නිරෝගී වෙනවා. උරුද වස්තු රූපේ නිරෝගී වෙනවා. ලේ ධාතුව නිරෝගී වෙනවා. ඒ ලේ ධාතුව ශරීරයේ පැතිරී යාම නිසා සෑම රූප කලාපයක්ම නිරෝගී වෙනවා. ඒ වගේම නිවෙනවා. එපමණක් නෙමෙයි. මේ මෛත්‍රී බලය නිසා ශරීරය ඇතුළතත් පිටතට කහ පාට වර්ණයක්ද කිරණක්ද පිට වෙනවා. එතකොට මේ කුද්ධිලයාගේ හෝම කෝපයක් ගානේ පවා නිවීමක් තියෙන්නේ. ඒ නිවිච්චි කයක් නිවිච්චි හිතක් ඇති නිසා භාවනාවට වාඩි වෙනකොටම හිත සමාධි වෙනවා. අත්හදා බලන්න පුළුවන්. පසුගිය කාලේ අපි මීරිගම ගුරු විද්‍යාලයේ භාවනා පුහුණු කරන අවස්ථාවක එක මහත්මයෙක් කියා හිටියා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ මේ මෛත්‍රී භාවනාව අපි වැඩියෙන් කරලා භාවනා පටන් ගත්තොත් ආනපාන බොහොම ඉක්මනින් සමාධිගත වෙනවා කිව්වා. මේ එක එක්කෙනාට පිළිහෙට නැහැ. ඇතන් කෙනෙකුට බුදු ගුණ වැඩියෙන් කළොත් හිත සමාධි වෙනවා. ඊළඟ නමුත් ඇතන්ම ඇත මෛත්‍රී වැඩියෙන් කරාම හිත සමාධි වෙන්නේ මෛත්‍රී බලයෙන් කය නිවෙනවා. හිත නිවෙන නිසා කය නිවෙනවා. ඒ නිසා හිත බොහොම ඉක්මනින් තන්පත් වෙනවා සමාධිමත් වෙනවා.
අනික් කාණේ තමයි ලස්සන වීම, ශරීරය ලස්සන වෙන්නේ මොනතරම් දේවල් මනුෂ්‍යෝ ප්‍රයෝජන ගන්නවද, පරිභෝග කරනවද. නමුත් මෛත්‍රිය වඩන්න సంతානයේ ශරීරයේ ප්‍රසන්න වෙනවා. දැන් අර කිව්වනේ ලේ ධාතුව පිරිසිදු වීමෙන් රූප කලාප නිරෝගී වෙනවා. මොහොනේ වර්ණේ පමණක් නෙමෙයි මුළු සර්වාංගෙම වර්ණවන්ත වෙනවා. දුර්වර්ණකම් දුර වෙන අර මුලින් සඳහන් කළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කිව්වනේ කලින් ඒ දරුවා ඊට වඩා කාලේ දැන් ලස්සනයි කියලා පාට හැදිලා. ඒ වගේ සිදුවීම් දකින්න තියෙනවා. ඒ විදිහට අපි මරණාසන්න මොහොතේ බොහොම සැනසෙල්ලේ ගත කරන්නේ මේ මෛත්‍රිය අතිශයින්ම උපකාර වෙනවා. ඉතින් දැන් අපි සලකා බලමු අපි දිනපතා මේ කටපාඩම් නොකලත් අපි කොහොමද මේ මෛත්‍රියේ ප්‍රයෝජන ගන්න කියලා. මෛත්‍රියේ ප්‍රයෝජන ගන්න අපට බොහොම ලේසියෙන් පුළුවන්. ඒක අනුපිළිවෙල තේරුම් ගන්නට ඕනේ. දැන් අපි උදේ පාන්දර නැගිටිනවනේ. නැගිටිනකොට අපිට හිතන්න පුළුවන් මේ අපි නිදාගෙන හිටිය ඇඳ ඇතිරිලි කොට්ටමෙට්ට මේවා හදාපු ඇත්තෝ සුවපත් වෙත්වා කියලා හිතනවා කෙටියේ. නැත්තම් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මොකද ඒ ඇත්තෝ අපට ඇඳ හදලා දීලා තුන නිසා මේ සැපෙන් නිදාගත්තේ. ඒ වගේම දක්මලින තැට ගියාම දත් බුරුසු ඒ වගේම අර වතුර පාච්චිට අවශ්‍ය දේශන් වෙන දේවල් සබන් ආදි දේවල් ඒ වගේම හිතනවා මේ දේ නිෂ්පාදනය කරපු ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කිසිම ආශයක් නැහෙනි. තමන්ගේ නිවසේදී අහස දෙවියෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දෙවියන්ට මෙත් කරනවානේ. දැන් දරුවෙකු විසින් ගෙදර දෙමව්පියෝ ඉන්නවනේ මේ මව්පියන් දෙන්නට අර වගේම මෛත්‍රී කරන උදේ පාන්දර ආහාර පාන හදා ගන්න වෙලාවේ ඒ ආහාර පාන හැදීමේදී ඒ ගැනත් මෛත්‍රී කරනවා. දැන් අපි තේ කෝප්පයක් හදා ගන්නවා නම් මේ තේ කොළ සම්පාදනය කළ ඇත්තෝ ඒවා මිලට දුන්නේ ඇත්තෝ ඒවා ප්‍රවාහණය කළ ඇත්තෝ නිදුක් වෙත්වා රෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ කෝපය මේ හැන්ද මේ සීනි මේ වගේ දේවල් නිෂ්පාදනය කළ ඇත්තෝ බෙදා හරි ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. එවාගෙම හදන්නේ කියලා හිතෙනවා මේ තේ පානය කරන ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ඒ කෝප නිසා අපට පුළුවන් මෛත්‍රිය පුරුදු කරන්න. අපි ආහාර පාන ගන්න වෙලාවේ කෑම බඩුන දැන් පිඟාන අදාපු ඇත්තෝ එවාගෙම ඇඳි ගෑරුක් ආදී නිෂ්පාදනය කළ ඇත්තෝ මුදල් දුන්න අය අරමුණු කරගෙන අපට මෛත්‍රිය වඩන්න පුළුවන්. එවාගෙම බීහාල් ආදී නිෂ්පාදනය කළ අය එළවලු පළතුරු ආදී වගා කරපු අය මේවා මේ වෙනද සාරට යවූ අය මිලට දුන්න අය දෙන ආව අය කොහොම එකක් ගන්න අපට කෙටියෙන් මෛත්‍රී සිත වඩන්න පුළුවන්. දැන් අපි ඇඳුම් අඳිනවා මේ අඳින ඇඳුම සකස් කළ ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙච්ච ඇඳුම නිසා අපට පුළුවන් වෙන තියලා මෛත්‍රිය වඩන්න. කිසිම අවශ්‍යයක් නැහැ. ඒ වගේම අපි ගමනක් යනවා. ගමන යන ඉස්සලා අපි යන් දේවල් පළඳිනවා, පාවහන් දානවා. ඒ වගේ වෙන දේවල් අපි පළඳිනවා. ඒවා නිෂ්පාදනය කළ ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අපට මෙසිත පවත්වන්න පුළුවන්. අපි යනවා යම් කිසි වාහනයකින් මේ වාහනේ නිෂ්පාදනය කළ ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ඒ වගේ මේ වාහනේ මාර්ගයේ සකස් කළ ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මේ මාර්ගයේ අහස දෙවියෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මේ මාර්ගයේ ඉදිරියෙන් එන වාහන කරුවෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. පස්සෙන් එන වාහන කරුවෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. දෙපැත්තෙන් යන්නේ නැත්තෝ දේවල් දොරවල් කඩසාප්පු ආදී ඇති අය එවාගේ මේ ගොවි පොළවල් වල ඉන්නේ නැත්තෝ එවාගේම තවත් විහාරස්ථාන දේවාල පල්ලි කෝවිල් ආදී වාසය කරන නැත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ඔය වාගේ ගමනක් යනකොට අපට පුළුවන්. අපි යනවා වෙළඳ සැලකට. වෙළඳ සැලට යනකොටම වෙළඳ සැල ඉද්දෙන් ආස දෙවියෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කිසිම ආශයක් නැහැ. ඒ වගේම ඒ වෙළඳ ව්‍යාපාරිකයන් හිතලා අපිට මේ බඩු සපේ නැත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. දාක මුදලක් අතට ගන්නකොට මේ මුදල නිෂ්පාදනය කළ අය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා එකක් ගන්න අපිට කොච්චර මෛත්‍රී සිත් පවත්වන්න පුළුවන්ද? අපි යම්කිසි රාජකාරී කරන තැනට යනවා. එතෙන් යනකොට එතන විද්‍යාහස දෙවියන් දරවාගේ මෙත් සිත යවනවා. ඒ සේවය කරන නිලධාරීන්ද සේවක සේවිකාදීන්ද
මෙත් කරනවා. ඒ වගේම අපි අධ්‍යාපනයේ සඳහා පාසලකට යනවා. පාසලෙන් අහස දෙවියන් අපි මෙත් කරනවා. පාසලේ ගුරු මණ්ඩලයට මෙත් කරනවා. ශිෂ්‍ය පරිසරයට මෙත් කරනවා. ඒ වගේ හැම අවස්ථාවක හැම කාරණයක් පාසා අපට මෙත් සිත පුරුදු කරගන්න පුළුවන්. ඒකම අපි නිදාගන්න ඉස්සර වෙලා අර වගේම දැන් මේ දාස පුරාම මගේ දිනකින් දැක්කැත්තු නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා. මගේ දසවණින් ඇසූ වේත්තු නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා. අද දවසේ මේ අපාද දෙපාද චතුස්පාද බහුපාද ආදී සතුන් සිහිපත් කරලා නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා. දැන් මේ නිවස ගොඩනගාපු අත්තු නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා. මේ වගේ මේ නිදා ගන්න ඇඳ සකස් කර ඇත්තු නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත්. දැන් දවසේ ආරම්භයයි අවසානයයි දෙකේදීම තමන්ගේ හැම කටයුත්තකදීම මෛත්‍රී සහගත වුණා. දැන් කෙනෙක් සම්මුඛ වෙන්න යනවා. සම්මුඛ වෙන්න යන්නේ කෙනා වෙත මෙත් වඩනවා. මේ අසවලා මුණ ගැහෙන්න මම යනවා. එයාට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. කෙනෙකුට දුරකථන පණිවිඩයක් දෙනවා. පණිවිඩ දෙන්නේ ඉස්සර මේ පණිවිඩය ලැබෙන එක්කෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. රාජින කෙනෙකුගේ පණිවිඩයකට අහුම්කම් දෙනවා. ඒකටත් මේ පණිවිඩය එවන එක්කෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. යම් කෙනෙකුට ලිපියක් සම්පාදනය කරනවා. ලිපිය ලබන්නාට මේ අත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හිතෙනවා. යම් කෙනෙක් ලිපියක් පණිවිඩයක් අපේ පිළිගන්නවා. ඒකටත් අපි මෛත්‍රී කරනවා. ඔය වගේ හැම කටයුත්තකදීම බොහොම කෙටියෙන් අපට මෛත්‍රී සිත් පවත්වන්න පුළුවන්. ඒතකොට මොකද ලැබෙන ලාභය? හැම කටයුත්තක්ම සාර්ථක වෙනවා. හැම කටයුත්තක්ම හිතනකට වඩා සාර්ථක වෙනවා. හැම දිනකගේ අනුග්‍රහය ලැබෙනවා. යන කටයුතු ඉෂ්ට සිද්ධ වෙනවා. ඒ වගේම එකමුණක් නෙමෙයි අපේ ශරීරයත් නිරෝගී වෙනවා. ශරීරය වර්ණවන්ත වෙනවා. අර මුලින් කියපු ආනිසංස ඔක්කොම අපට ගලාගෙන ඉන්න පටන් ගන්නවා. එපමණක් නෙමෙයි. තමන්ගේ හිත දියුණු වෙනවා. තමන්ගේ හිතේ ශ්‍රද්ධාව දියුණු වෙනවා. ධර්මයේ කෙරේ විශ්වාසය ශ්‍රද්ධාව දියුණු වෙනවා. සීලයක් දියුණු වෙනවා. ඒ වගේම ශ්‍රුතේ කියන ධර්මඥානයක් දියුණු වෙනවා. ඒ වගේම ත්‍යාග ගුණයක් දියුණු වෙනවා. ප්‍රඥාවක් දියුණු වෙනවා. ආයසයක් වැඩෙනවා. වර්ණයක් වැඩෙනවා. සැපේත් වැඩෙනවා. බලේත් වැඩෙනවා. ප්‍රඥාවක් වැඩෙනවා. මේ ආනිසංස ගොඩාක් අපට එදිනෙදා දැක ගන්න පුළුවන්. ලෙඩක් වුණත් ඉක්මනින් සුව කර ගන්න පුළුවන් වෙනවා මෛත්‍රී බලයෙන්. අන්න ඒ වාගේ තවත් සමාත අපි ලෙඩෙක් ගැන හිතනකොට මේ ලෙඩා හිතින් අරමුණු කරගෙන මේ අසනීප පින්නතා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේ බොහෝ වෙලාවක් කොට මෙත් සිත වඩනවා. ඇත්තෙන්ම ඔහු සුවපත් වෙන්නේ ඒක හේතුවක් වෙනවා. යම් කෙනෙකුට බණපදයක් දේශනා කරනවා. දේශකයන් වහන්සේ නම දේශනා කරන්නේ ඉස්සරේ ඇත්තට මෙත් කරනවා. මේක බුදුරජාණන් වහන්සේ පුරුදු කරපු චාරිත්‍රයක්. බුදුරජාණන් වහන්සේ එක්කෙනෙකුට හරි කෝටි ගණනකට ධර්ම දේශනා කරන්න පටන් ගන්න ඉස්සරම ඇත්තට මෛත්‍රී කරලා පටන් ගන්න. දැන් අඟුලිමාල ආලෝක වැනි දමනේ කටයුත්තන්ද දමනේ කරන්නේ වඩින් ඉස්සරම ඇත්තට මෛත්‍රිය විහිදුවලා තමයි මේ දේශනාවට නැත්තම් සම්මුඛ වෙන්න වඩින්නේ. ඒක බුදුරජාණන් වහන්සේ පුරුදු කරපු දේවල් ඒක අපට අද ආදර්ශයක් වෙනවා. අපිත් කරගෙන තියෙන හැම කටයුත්තකදීම ඒ පුද්ගලයන්ට අපි මෛත්‍රී කරන්නට ඕනේ. දැන් සමහර වෙලට පසුගිය කාලයක එක දරුවෙක් තමන්ගේ මව්තුමිය බොහොම වයෝවෘද්ධයි රටයිල පැමිණිලි කළ අනේ ස්වාමීනි අපේ අම්මා හරියට කිපෙනවා. කිසියම් සේවිකාවකට ගෙදර ඉන්න දෙන්න ගහලා එළවනවා. බනින අනේ ස්වාමීනි මට මේක හරි පීඩා මට රැකී ආරක්ෂා කරගන්නත් නෑ හරියට අම්මා නිසා පුදුම අපහසුවකට මම පත් වෙලා ඉන්නවා. පස්සේ අපි කරුණාවෙන් කියවා මේ බුදු ගුණ බල පිළිතුවලා ඒ මෑණියන් ඉස්සරහා ඉන්න හැටි හිතාගෙන එතුමියට මෛත්‍රී කරන්න. මෛත්‍රී කරලා හිතින් කතා කරන්න. ඒක මෛත්‍රී චිත්ත තරංග කියලා අපි කියනවා. සිතින් සිතට මෛත්‍රී කිරීම. අනේ පහ වෙනකොට ටික දවසකින් මට ඇවිල්ලා කියනවා පණිවිඩය ස්වාමීන් වහන්සේ දැන් අම්මා හරියම සාන්තයි. කිසිම කෙනෙකුට බනින්නේ නැහැ. කිසිම කරදරයක් නැහැ. හරියම සාන්තයි. බලන්න මෛත්‍රී බලයෙන් අච්චර අපහසුතාවින්ද නිවීමට හේතු මෞතුමිය සාන්ත වුණා, සංසිඳුණා, නිස්සද්ද වුණා. මේ වාගේ අත්දැකීම් ගොඩාක් අපට ලංකාවේදී දකින්න ලැබිලා තියෙනවා. ඕනෑම කෙනෙක් මෛත්‍රී බලයෙන් සුවද වෙන්න පුළුවන්. පසුගිය කාලයක අපේ ගෞරවයේ හිටිය ප්‍රධාන දායකතුමා සුමන කරුණාරත්න මහත්මයා මේ ඉන්නේ සමහරව අඳුරනවා ඇත්තටි. ඒ මහත්මයා බොහෝ ඉස්සර ඒ කියන්නේ 970 ගණන් වල ලංකාවේ පොල් මණ්ඩලයේ වැඩ කරන සභාපතිව හිටියා.
ප්‍රධාන සභාපති අබෞද්ධේ බොහෝම ධනවත් දැවිලිකාරුවෙක්. ඉතින් මේ ප්‍රධාන සභාපති මේ වැඩබාන සභාපති නීතිමට එනකොට කවදාකවත් ඒක නැත්තම් මූණ බලන්නේ කතා කරන්නේ බලනවා නම් කොටිය වාගල බලන්නේ. ඉතින් මේ සුමන කරුණාරත්න මහත්තයාට ඕන වුණා මේ මිනිස්යා හිතවත් කරගන්න. එන දෙයකට නෙමෙයි. ඒක නැත්තම් වැලිල්ලේ දක්ෂයා. තමන් වෙළඳ ව්‍යාපාරවල දක්ෂයා. මෙදෙන සමගි වුණොත් රටට විශාල ආර්ථිකයක් ලබා දෙන්න පුළුවන් නේද කියලා බලවත් ඕනකම ඇතිවලා අපට කිව්වා ස්වාමීන් වහන්සේ මේ පුද්ගලයාගේ හිත සංසිඳවන්න මෛත්‍රී සාධ කරන්න මට උපදේශයක් දෙන්න. ඉතින් අපට උපදේශ තුනා ඒ වගේ මෛත්‍රී කරන්න දිනපතා උදේ අවශ්‍ය බුදුගුණ බල පිළිතුර මෛත්‍රී කරන්න කිව්වා. ඉතින් සුමානිකින් පස්සේ මීතිම තිබුණා එදා කවදාකවත් නැතුව මුහුණ බලා සිනා වුණාලු. රසීතුවා හරි මෛත්‍රිය වැඩිීමේ ප්‍රයෝජන තියෙනවා ඊළඟ සති දෙකකින් ඊළඟ මීතිම තියෙන්නේ සති දෙකම උදේ අවශ්‍ය භාවනා වැඩුව මෛත්‍රී කළා පුද්ගල ඉස්සරහින් හිතාන ඊළඟ සතියේ ඒ දෙසතිය අවසන් වෙලා සම්මුඛ වෙනකොට මොකද ප්‍රධාන සභාපති වේලාහණින් ඇවිල්ලා ගේට්ටුව ළඟටම ඇවිල්ලා අතට දීලා පිටතට තියලා බොහොම ස්වාදව කතා කරන එදා පටන් තමන්ගේ රාජකාරී කාලය අවසන් වෙන තුරු සමගි සමාදානව ඒ කටයුතු කළා කියලා අපට අවංකවම තමන්ගේ වචනෙම ප්‍රකාශ කළා. මේ මෛත්‍රී බලයෙන් ඕනෑම කෙනෙක් ස්වාද වෙන හැටි. ඒ මහත්මයාම තවත් ඒ වගේම හපංකමක් කළා. ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා ඒ තැනැත්තගෙන් ආගමික ප්‍රයෝජනයක් ගන්න තිබුණා. ඉතින් ඒ තැනැත්තාට ඔයගේ මෛත්‍රී කළා. ඉතින් එක දවසක මෛත්‍රී කරාම පහෝදා උදේ හරියටම සම්මුඛුණා ඉස්සරහට. ඉතින් හන්දෑවෙත් මෛත්‍රී කළා. පසුව රාත්‍රී 2ට වාගේ අවදුනාලු. ඒ මහත්යවලට භාවනා කරනවා. ඉතින් කල්පනා කරලා නම් 2ට අවදුන නිසා මම භාවනා කරලා මෙත් වඩන්නම් කියලා තමන්ගේ දෛනික චාරිත්‍රය අනුව භාවනා වඩලා මෛත්‍රී කරන්න පටන් ගත්තා. උදේ 6 වෙනකොට අර පුද්ගලයා ගෙදර ඇවිල්ලා කියනවා අංකල් මට ඊළඟ 2ට හැරුණා මට නිින්ද යන්නේ දාඩිය දානවා. මගේ හිත කියනවා මෙහෙට එන්න තියෙන රැ ඉන්න බැරි නිසා මම මේ උදේ ආවා. මගෙන් අහවල් දෙයක් කරන්න තියෙනවානේ මම ඒක ඉෂ්ට කර දෙනවා කියලා බොහෝම ඉල්ලන්නත් ඉස්සර කියන්නත් ඉස්සර තමන්ගේම අවශ්‍යතාව ප්‍රකාශ කළා. මේ කුමක්ද? මේක තමයි මෛත්‍රී බලය. මේ වාගේ පුදුම දේවල් අපට අත්දකින්න පුළුවන් පුද්ගලයන් ආශ්‍රය කරනකොට. ඒක නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ආදර්ශයට ගනිමින් අපේ මේ ආගමික වත්පිළිවෙත් අතරත මෛත්‍රිය වැඩියෙන් අපි පුරුදු කරන්නට ඕනේ. මෛත්‍රිය වැඩියෙන් පුරුදු කරනකොට අපේ සෑම කාය සංවරයේ, වචී සංවරයේ, මනෝ සංවරයේද මනමින් පිහිටෙනවා. දෙමව්පියන්ගේ, සහෝදර සහෝදරියන්ගේ, දූ දරුවන්ගේ, අසල්වැසියන්ගේ හැම දෙනාගේම සුහදතාවය ඇති වෙනවා. පසමිතුරම් පවා සුහද වෙනවා. ජාත්‍යන්තර නැත්නම් ගහයෙන් භවයට වෛරාපයත් පවා වෛර නැතිලා සංසිඳෙනවා. ඒ නිසා අපේ බෞද්ධ ජීවිතයේ ඉතාමත්ම සාර්ථකව කියන්නේ සනසිල්ලේ ආගමික කටයුතු කර ගැනීමට මේ මෛත්‍රී බලය අපි පිහිට කරගන්නට ඕනේ. දැන් අපි උදේ දවල් කිව්වා මේ පූජන ස්ථානයට එනකොට අතරමඟදීම මේ ස්ථානෙද්දී අහස දෙවියන්ට මෛත්‍රී කරනවා. ස්වාමීන් වහන්සේලාට මෛත්‍රී කරනවා. ඊට කලින් ඇවිත් ඉන්නවා නම් යමෙක් එයාට මෛත්‍රී කරනවා. ඒ වගේම මේ පොළව ආශ්‍රිත ලොකු කුඩා සිල් සතුන් මෙත් කරනවා. එතකොට අපි මේ සේනාසනයේට ආශ්‍රමයට ඇතුල් වෙන්නේ මෛත්‍රී. පූජන ස්ථානයට ඇතුළු වුණාන් පස්සේ බුදු ගුණ ගන්නවා. එතකොට අපේ සිත නිරතුරුවම බුදු ගුණ වලින් පෙරෙනවා. ඉතින් අප ආපු කාරණේ බොහොම සාර්ථක වෙනවා. අන්න ඒ වගේ හැම කටයුත්තකදීම මෛත්‍රියෙන් අපි ප්‍රයෝජන ගනිමු. දැන් කාල වේලා ගොඩාක් ඉක්ුත් වුණා. අද විනාඩි 30කට කලින් මේ බුද්ධ පූජාව ආරම්භ කරන්න යෙදුනේ. අද සිල් කිරිසට සෑහෙන අපහසුතාවක් ඇති වුණා මේ ස්වභාවික රස්නෙන්. එනිසා ටික වේලාහණේ සිය නිවෙස් වලට යවන්න ඕන නිසා අපි යෝජනා කළා අපි වේලාසනින් බුද්ධ පූජා පවත්වමු. බුද්ධ පූජා නිම වෙනකොට බණ අහන්නේ පින්නුතුන් පැමිණෙනවා. දැන් ඒ වගේ සිද්ධ වුණා. දැන් ඉතින් බොහොම සැනසීමක් වෙන්න ඕනේ. තවත් එකම එක බණ කතාවක් කියලා අවසන් කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ දඹදිවයි කරා රාජධානියක රජ කෙනෙක් කියලා හිටියා. නම ඒක රාජ. මේ රජුරවන්න ඇමතිව හිටියා 1000ක්. පුදුම ධාර්මිකයි. නැස්සෙකුට මඳුරේකටවත් මේ රජුරවන්ගෙන් හිංසාවක් නැහැ. පුදුම විදිහට මෛත්‍රිය වඩනවා.
මෛත්‍රිය වැඩි වීම නිසා ඒ රටට පුදුමාකාර ශාස්ත්‍රීයතාවක් ඇති වුණා. හොඳට කලට වැහි වහිනවා. ගොවිතැන්වත් සල්සාර වුණා. මිස් බොහොම නිරෝගී, බොහොම සමග සම්පන්නයි, කිසිම තැනක කලකෝලහල නැහැ ඒ රටේ. ඒ විදිහට ඉන්නකොට වෙන අසල්වාසී වෙන රාජ්‍යයක රජ කෙනෙක් යුද්ධයට ආවා. අයි මේක ලේසියෙන් අල්ලන්න පුළුවන් නැස්සන් නැති මේ පදයක් වාගේ. එවෙන්න රාජ්‍ය සීමාවට ඇවිල්ලා කිව්වා රාජ්‍ය දෙන්න නැත්නම් යුද්ධ කරනවා. ඉතින් අමිතුරු කිව්වා දෙවියන් වහන්සේ අපට අවසර දෙන්න අපි යුද්ධ කරලා ඒගොල්ලෝ එළවලා දාන්න. පස්සේ මේ ඒක රාජ්‍ය බෝධිසත්වයන් වහන්සේ කිව්වා දරුවෙනි රටක් නිසාවත් අපි සටන් කරන්න අවශ්‍ය නැහැ. කැමති කෙනෙක් ගත්තාවේ. අපි මේව අරගෙන පරලෝ යන්නේ නැහනේ. අපි යන්නේ යහපත් කුසල දාන මාර්ගෙන්නේ. නිසා ඉවසන්ද. ඉක්මන් වෙන්න එපා කියලා එයත් ආවාද කරලා ධර්ම සාකච්ඡා කර හිටියා. එතකොට මේ සතුරු රජුරෝ සපිරි වැරෙන්න රටට ඇතුල් වෙලා ආක්‍රමණය කරලා ඇමතියෝයි රජුරෝ ඔක්කොම අල්ලගත්තා. ජීවග්‍රහයෙන් අල්ලගෙන ඇමතියන් දුන්න දඬුවම ගැන සඳහන් වෙලා නැහැ. රජුරුවන්ව මොකද කරේ? රජුරුවන් දෙපයින් එල්ලුවා. දෙපයින් එල්ලුවා ඉසේ යට කුරු වෙලා. අනේ මේ රජුරුව ළඟට එනකොටත් මෛත්‍රී කළා. අල්ලනකොටත් මෛත්‍රී කළා. බඳිනකොටත් මෛත්‍රී කළා. බාල්කේ එල්ලනකොට මේ මාලිගාවම බාල්කේ එල්ලුවේ. ඉතින් එල්ලනකොටත් මෛත්‍රී කළා. පස්සේ ඉතින් සතුරු රජුරෝ මේ අපේ රජුරුවන්ගේ මාලිගාවට ගොඩ වෙලා ඉතින් රාජ්‍ය අයිති කරගත්තානේ. ඔය අතර මුරකරුවෝ කීප දෙනෙක් මේ බෝධිසත්ව ඒකරාජ්‍ය බෝසතුන් වහන්සේ අසල රැඳී හිටියා මුර කරගෙන. බෝසතුන් වහන්සේ මොකද කෙරේ? මෙච්චර අපරාධයක් කරන වෙලාවෙත් හිතාමනාප කරගත්තේ නැහැ. හිතේ කටිගයක් ඇති කරගත්තේ නැහැ. ඒ වගේම තමන්ගේ තියෙන මදිකමක් හදාගත්තේ නැහැ. උන්වහන්සේ හිතුවා මේක විපාක වාරයක්. මමත් කවදා හරි එල්ල නැති මේ වාගේ. මම කරන්න ඕන දැන් එල්ලීගෙන මෛත්‍රිය. උන්වහන්සේ පුරුදු කෙනේ මෛත්‍රිය. මෛත්‍රිය වැඩුවා මෛත්‍රිය වඩන කොට දැන් ඉතින් ඉසක යට පුරු වෙලා කකුන් එල්ලෙනකොට කොච්චර අපහසුතාව තියෙන්නේ නැද්ද? කවදාවත් වෙන්නේ දුකක් විඳලා නැහැ. නමුත් හිතේ ශක්තිය තියෙනවා. ඒ වේදනාව කොහොම දරාගෙන මෛත්‍රිය වඩනකොට පුදුමයි කියන්නේ මෛත්‍රී ධ්‍යාන පහළ වුණා. ධ්‍යාන පාලනකොට මෛත්‍රියෙන් හරින කසින ධ්‍යාන වලට ඒවත් ධ්‍යාන ලැබුණා. දැන් ඉතින් මොකද අභිඥා ලැබුණා. අර දවාලේ යවන්නේ ප්‍රඥාවක් අපේ දොස්තර මහත්මයා මේ අභිඥා ගැන අභිඥා පහළ වුණා, විශිෂ්ට නුවණ පහළ වුණා. මේ සසර පුරුදු කරපු දේවල් ඒ ජීවිතයේ ධාමෝදින් කළා. දැන් රජ කෙනෙක් ඉඳගෙන මෙච්චර සීලවන්තව මෛත්‍රී වඩනවා කෙනෙක් රල් කාලේ අහන්න නැහැ. නමුත් අපේ බෝසතුන් වහන්සේ දීර්ඝ සංසාරේ පුරුදු කරපු නිසා ඒ වගේ සීලවන්ත, ගුණවන්ත, මෛත්‍රියෙන් පිරුණු කෙනෙක් හැටියට රාජ්‍ය කෙළේ. අන්තිමේදී රජුරුවන්ගේ දඬුවම් ලැබුණා. දඬුවම් ලැබිලා අහසේ බද්ද පරියන්කෙන් වාඩි වුණා. මුරකරුවෝ මේක දැකලා දුවගෙන ගිහින් සතුරු රජුරුවන් කිව්වා මෙන්න පුදුමයක් බලන් දෙන්න කියලා. අනේ සතුරු රජුරෝ කොච්චර හද වුණාද කියනවා නම් ඇවිල්ලා දිගාවලා වැඳලා කියනවා අනේ මට සමා වෙන්න. තමුන්නාසේ ගුණයෙන් නොදැන මං කළ අපරාධෙ සමා වෙන්න. බහින්ද මේ සිංහාසනයට වඩින්න. තමුන්නාසලා වැනි උතුම්බණ්ඩ වර්ධකීම කොච්චර අපාපයක්ද ආපු විසින් කරගෙන තියෙන කියලා සමු ඉල්ලුවා. පස්සේ බෝසතුන් වහන්සේ කිව්වා ඉක්මන් ගෙන්න එපා මම සමු දෙනවා. මම බොහෝම ධාර්මිකව රාජ්‍ය කළා. මේ රට බොහෝම ශාස්ත්‍රීය කෝණේ ධාර්මිකව සීලවන්ත ගුණවන්ත මෛත්‍රී ශාලතෝ රාජ්‍ය කළ නිසා තමුන්නාසේ මේ රාජ්‍ය හොඳින් කරන්න මම වගේම සීලවන්ත වෙන්න ගුණවන්ත වෙන්න මෛත්‍රී වඩන්න මට දැන් සිංහාසනයට වඩා උතුම් ආසනයක් ලැබිලා තියෙනවා දැන් බ්‍රහ්ම ආසනයක් මම ලබාගෙන ඉන්නේ බ්‍රහ්මෙක් වාගේ නිසා තමුන්නාසලාට සැප වේවා මෙන්න මම පිටත් වෙනවා කියලා ආසින් වැඩියි මොවතට මේ පුදුම සිද්ධියක් මේකට කියනවා මෛත්‍රී පරමත්ත පාරමිතාව ඒ කියන්නේ ජීවිතාන්තර අවස්ථාවකදී පවා මෛත්‍රියෙන් ජයගත් හැටි. මේ වාගේ අනන්ත ජාතිවල අපේ මහා බෝසතාණන් වහන්සේ මෛත්‍රී පාරමිතාව වශයෙන් පුරාගෙන ආවා. අන්තිමේදී තුන් ලෝකයේ අසහාය මෛත්‍රී ලාභී කෙනෙක් ලෝතර බුද්ධත්වයට පත් වේවදාලා. තමන් වහන්සේ මෛත්‍රියෙන් කරුණාවෙන් ලෝට සදාම් අමාවැසි වස්සවල සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂ දෙන අමා මහ නිවනට පමුණවා වදාලා. මෛත්‍රියෙන් පෙරුණු අද සංතානිය යුතුව අනාගතයේ අපවැන්නන් උදෙසා ස්වාසෝදාස ධර්මස්කන්ධයේ දේශනා කොට තබා ආයු කෙලවර දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මීපානක් නිවෙන්නසේ පිරිනිවුණා. කාතන් වහන්සේලාත් කාලයාගේ වැෑමෙන් ආයු කෙලවර පිරිනිවුණා.
සසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව කර්මාරූප කරලවගිය. විහාරස්ථාන දේවකට පැවති රාජධානී 16ද වියන් පොකුණු මාලිගාද සියල්ලද නෂ්ටාවශේෂ වුණා. මේ වාගේ හිත ඇති හිත නැති සෑම දෙයක්ම ඇතුව නැතුව යනවා අනිත්‍යයි. ඇතිවෙන්නේ නැතිවෙන දෙකෙන් නිතර පෙළෙනවා දුකයි. කැමතිසේ නොපෙවති යනවා අනාත්මයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම දැවීම අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සියල්ල දුක්ඛාරි සත්‍යයි. දුකට හේතුන තෘෂ්ණාව සමුදය සත්‍යයි. ඒ දෙක නැති සාන්තන වෙන නිරෝධ සත්‍යයි. නිවනට යන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයි. අනන්ත අපරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දිගු කලක් පිරු මේ පාරමිතානුභාවයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනට සපත් වුණා. සතර තරණය කළ කෙලෙස් ගිනි නිවාසාන්ත නිවනේ සැනසේ වදාළ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සෑම කල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපටත් අප පුරණමේ දාන සීල භාවනාදී කුසලානුභාවයෙන් පාරමී සපිරේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිළිතුවා ගනිමු. විශේෂයෙන් අද මේ දවසේ වැඩගත් වුණා. දැන් දින 7ක් පෙරලියට පින්තුන් සීල භාවනාවේ යෙදුණා. ඊයේ දාසේ සුළු විවේකයක් අරගෙන නමුත් අද මේ නැවතත් සතියන්ත සීල භාවනාවට සහභාගී වුණා. අද මේ දවසේ මේ රටට බොහෝම දුෂ්කර දවසක් බව අහන්න ලැබුණා. අවුරුදු 20කින් මෙහා මේ වගේ දවසක් නෑ කියලා. තරම්ම රස්නේ අරිත දිනයක් වුණා. ඉතින් අපි මේ අද දවසේ සීලේක භාවනාවක පිළිවෙතක යෙදීමෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ වාගේ රස්නේ ඇති ලෝකයෙන් ඈතර වෙලා සදාකාලික නිවීම වූ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා. ඉතින් අද දවසේ බොහෝම දුෂ්කරතාවන් කොහොම දරාගෙන ධර්මයේ වෙනුවෙන් රත්නත්‍රයේ වෙනුවෙන් මේ උතුම් කාලය සාර්ථක කරගනිමින් වෙහෙස හිතේ දරා ගන්න නැතුව වෙහෙස නිමාගෙන හිතින් සනසිල්ලේ මේ සිදු කරගත් බුද්ධ පූජා, බෝධි පූජා, සීල භාවනා, ධර්ම ශ්‍රවණ ආදීන් ජනිත වූ කුසල සම්භාරයේ තුන් ලෝකයේ පිහිට වෙන්න ලෝකාල වී සුවිශා සංග්‍රහණ ජනතාව නිවන් පුර පමුණවා වදාළ අසම සම ගුණ ඇති ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තේපාද පත්ම මූලයේ බුද්ධ පූජාවක් වේවා. නවලෝතර ධර්ම දාතේදී ධර්ම පූජාවක් වේවා. ආර්ය මහා සංඝ රත්නයේදී සංඝගත පූජාවක් වේවා. මෞඛ්‍යයන් ඉදිරියේ ගුරුතුමන් ඉදිරියේ ගුරු පූජාවක් වේවා. අපලැනි අසංඛ්‍ය ගණන් ජනතාවට හිතසුව පිණිස ගෞතම සම්බුද්ධ ශාසනයේ අවුරුදු 5000කට වැඩි කලක් දිදුලමින් බබලමින් අපරාජිතව නිර්මලව පවතිවා. ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා පෙරමුණේ තබාගෙන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ බුදු සසුන ආරක්ෂා කරමින් ලොවට සැනසුම දීම සඳහා අප රැස් කරගන්නේ කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා. අප සෑම දෙනා වෙනුවෙන් තම තමා වෙනුවෙන් අභාව ප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රාදීන්ටද මේ පුණ්‍යලාභයක් මේ සුගති සම්ප්‍රසිද්ධ වේ පතු බෝධි වලින් කාන්ත නිවන් සුව ලබත්වා. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් යතින් අනුමෝදන් වෙත්වා. දිව්‍යමය ඓශ්වර්යයෙන් වැඩි දියුණු වෙත්වා. ඥාන අභිඥා ලබත්වා. ගෞතම සම්බුද්ධ ශාසනයට බෞද්ධ ජනතාවට මහා සංඝරුවනට මේ පූජනීය ස්ථානයන්ටද දේව ආරක්ෂාව සලසා දෙත්වා. විශේෂයෙන් දැනට මේ රටේ පවත්නා මේ දුර්භික්ෂ බය, එවාගෙම දැඩි ග්‍රීෂ්මය මේවා සංසිඳවලා රටට ජනතාවට සිතක් සාන්තියක් සලසා දෙත්වා. අවසාන වශයෙන් සතු බෝධි වලින් ශාන්ත නිවන් සුව ලබත්වා කියලා මෛත්‍රියෙන් පිළිපමුණු. හිතවත් මඳහත් අහිතව සෑම සත්‍යයන්ක් මේ පූජනීය ස්ථානයේ පටන් අවත ගම් නගර වගේ මේ ඕස්ට්‍රේලියා මහා දීප, අපේ ශ්‍රී ලංකා දීප, ජම්බුද්වීප සහිත මේ සමස්ත ලෝක සත්‍යයටම කුසල සම්භාර හේතුවෙන් සුගති සංඛ්‍යාත සම්පත් සිද්ධ වේ. දෙලෝ ජයගෙන ප්‍රතුව බෝධියෙන් ශාන්ත නිවන් සුව ලබත්වා ආශා මෛත්‍රියෙන් පිළිපමුණු. විශේෂයෙන්ම මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස දෙලෝ පරිවර්තිත සුව පිණිස මෙතෙක් අප රැස් සපත් කරගත් කුසලානුභාවයෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභාවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණේ කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ ස්ථානයේ කටයුතු තාම ගෞරවයෙන්
එවැගේම සංවිධානාත්මකව පවත්වාගෙන යන පූජ්‍ය මාළිගා කන්නේ උපසාන්ත ස්වාමීන් වහන්සේට ඊට පෙර නිස්ථානයේ කටයුතු මැනවින් පවත්වාගෙන යමින් විදේශගතව දැනට සිටින පූජ්‍ය නාවුතුනේ විජිත ස්වාමීන් වහන්සේට දැනට අපවැනි ආගන්තුකව පැමිණ සිටින පූජ්‍ය බෙන්කුමියේ නාලක ස්වාමීන් වහන්සේට ඉදිරියේ මේ ස්ථානයේ සීලම ස්වාමීන් වහන්සේලාට මෙහි භාරකාර මණ්ඩලයේ සමට මේ සීල භාවනා පිළිවෙත් පුරු සමට එසේම මේ අද බුද්ධ පූජාවට පැමිණි සෑම දිනකටම අර අසනීපෙන් සිටින දිනේෂ් පෙරේරා දරුවාට හැම දිනකටම ශ්‍රීකේ පවුලවල සෑම දිනකටම මෙලොව වශයෙන් කියන අසනීප අපලෝකද්‍ර ග්‍රහ දෝෂ දුරු වේවා ආරක්ෂාව සිත ශාන්තිය සැලසේවා සබන පියවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණය ආරක්ෂා නිරතුරුව ලැබේවා සීල සමාධි ප්‍රඥා ගුණ මුදුන්පත් වේවා විංශත් සත්වාසාදික කාර්යයක්ම දීර්ඝායස ලැබේවා සතර වසනාතුරොත් ධර්ම ජීවිත ලැබේවා චතු බෝධියකින් අග්‍ර අමා මහ නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහින්దికා පුඤ්ඤං සම්මනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහින්దికා පුඤ්ඤං සම්මනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහින්దికා පුඤ්ඤං සම්මනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං চিරං රක්ඛන්තු ත්වං සදා අස්මින් විහාරේ චාරාමේ අභිවක්තා ච දේවතානුමෝදිत्वा නිමං පුඤ්ඤං රක්ඛන්තු ජින ශාසනං ධර්මානුශාසනාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ